කොට අපි කතා කරමින් ඉන්නේ මෙන්න මේ හෝම්වර්ක්ස් වල මම ඔයාලට දුන්න දෙවෙනි ගණන් දෙක හැදුවා. ඔයගොල්ලෝ මේ විඩ උත්තරයක් තිබ්බනම් මේක ලියා ගන්න. හරි අපි ඊගාවට ගන්නට යමු. ඊගාව ගානේ බලන්නකෝ ඊගාව ගාන. ඊගාව ගානේ අපිට මෙහෙම එකක් දීලා තියෙනවා. මෙහෙම. A bar ධන A bar AC ධන A bar B C bar ධන A C C bar ධන B A C bar මොනවම අපිට දීලා තියෙනවා. දැන් බලන්න මේක අපි ඉගෙන ගත්ත න්‍යායන් භාවිතා කරලා මේක සුළු කරන්නයි තියෙන්නේ. A bar AC ධන A bar B C bar ධන A C bar ධන A C C bar ධන B A C bar. මේ බලන්න මේ යම් කිසි පදයක මේ වගේ තැනක් මේ A bar A කියන කෙලින්ම මෙතන බිඳුවයිනේ. අපි සරල සමනය ඉගෙන ගත්ත එහෙනම් මුළු පදයෙන් බිඳුව වෙනවා. එන්න මෙතන බිඳුව වෙනවා. මෙතන බලන්න C.C bar. මෙතනත් බිඳුවයිනේ. එහෙනම් මේ මුළු ටර්ම් එකම බිඳුව වෙනවා. ඒතර අන්න ඒක අපිට මුලදීම හඳුනා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒක ඔයාලා හඳුනා ගන්න ඕන ඇත්තටම. ඒතර A bar B C bar විදිහට. හරි. අපි න්‍යාය නම ලියන්න ඕන සරල සම න්‍යාය. එතකොට B ඊගාට අපි දන්නවා ඊගාට B වලට එහෙම නැත්නම් මේ පදයට බිඳුවක් එකතු වුණා කියලා උත්තරයට බලපෑමක් වෙන්නේ නැහැ. අපි ඊගා මෙහෙම ලියනවා ඊගා පියවර A bar B C bar ධන B A C bar. එක සරල සම න්‍යායයි. දැන් මේ පදේ ලැබෙනවනේ. අප බලන්න පොදු සාධක මොනවද තියෙන්නේ කියලා. මෙතන පොදු සාධක එනවා B. BC bar නෑ. අපිට ගන්න BC bar පද දෙකේම තියෙනවනේ. එහෙනම් අපිට ගන්න පුළුවන් BC bar. පද දෙකේම තියෙනවනේ BC bar. එතකොට අපිට ඉතුරු වෙනවා A bar ධන A. අපි ගත්තේ විභේදන න්‍යායයි. නැත්නම් විඝටන න්‍යාය කියලා කියනවා. විභේදන න්‍යාය ඩිස්ට්‍රිබියුටිව් ලෝ එක. විභේදන න්‍යාය. පැහැදිලිද? එතකොට අපි දන්නවා A ධන A bar එකයි කියලා. නේද? අනුපූරක න්‍යායයි. එහෙනම් B C bar dot 1 අනුපූරක න්‍යාය. අනුපූරක න්‍යාය. මේ බලන්න. එකෙන් ඇන්නුනා කියලා වෙනසක් වෙන්නේ නැහැනේ. එහෙනම් B C bar උත්තරේ එනවා. සරල සම න්‍යායෙන් ගත්තේ. B C bar. අඩු ගන්න න්‍යායන් තුනක්වත් සඳහන් වෙන්න ඕන සුළු කරද්දී. මෙන්න මේ විදිහට අපිට ඔයගොල්ලන්ට මම දුන්න තුන්වෙනි ගැටලුව මේ විදිහට සුළු කරන්න පුළුවන්. හරි. ඒතර මේ වගේ විශාල ටර්ම් එකක්. මේ බලන්නකෝ දැන් මේක AND ගේට් කීයක්ද NOT ගේට් කීයක්ද? මේකට යන එක O ගේට් එකක් අපි දැම්මොත් මේ සඳහන් AND ගේට් විශාල ප්‍රමාණයක් කරනවා NOT ගේට් විශාල ප්‍රමාණයක් කරනවා. අපිට ඒ වෙනුවට මෙතන ගේට් දෙකකින් මේක අඳින්න පුළුවන්. ඔයගොල්ලන්ට ඉස්සරහට ගේට් අඳින්න අපි කියලා දෙනවා. ඒතර ගේට් පිළිබඳව නේ අපි ඉස්සලා බූලියානු බීජගණිතය සම්බන්ධව මුලදීම අවධානය යොමු කරන්නේ. ඒතර මේකේ සම්බන්ධ සුළු කිරීම ඉතාම හොඳින් කරගත්තොත් ඔයගොල්ලන්ට ඉදිරියට පහසු වෙනවා. බලන්න දැන් අපි ඒතකොට මේ තුන්වෙනි ගානයි හෝම්වර්ක්ස් වලට දුන්න අපි කතා කරේ. ඊගාවට අපි දීලා තියෙනවා මෙහෙම එකක්. වැඩි දිග ප්‍රකාශනයක් නෙවෙයි සුළු කරන්න දීලා තින්නේ. AB bar AB දෙකටම හෝල් බාර් එක ABC. අපි මෙහෙම දීලා තියෙනවා. මේක සුළු කරන්නයි තියෙන්නේ. දැන් පොදු සාධක මේක පෙන්වන්න නැහැ නේද? අපිට එහෙම පොදු සාධකයක් ගන්න බෑ. ඒ කියන්නේ අපිට විභේදන න්‍යාය පාවිච්චි කරන්න බෑ මෙතනදී. එතකොට අපිට මෙතනදී මොකක්ද ගන්න පුළුවන් විකල්ප. දැන් B කියන එක මේක දෙකටම පදේ ඇවිල්ලානේ. එතකොට B ගන්නත් බෑ. එතන බාහිර තියෙන නිසා B ගන්න බෑ අපිට එළියට මේ ප්‍රකාශනේ. දැන් අපිට දාන්න පුළුවන් එකම න්‍යායනේ. ඒ තමයි ඩිමෝගන් න්‍යාය දාන්න පුළුවන්. එහෙනම් අපිට ඩිමෝගන් න්‍යාය දාපුව අපි දන්නවා මෙතන A bar ධන ලකුණු මාරු වෙනවා B bar. නේද? A bar ධන B bar ලියන්න පුළුවන්. A.B සම්පූර්ණ පායකට. ධන ABC අපිට මෙහෙම ලියන්න පුළුවන්.
අන්න ඩිමෝගන් න්‍යාය. ඩිමෝගන් න්‍යාය. ඩිමෝගන් න්‍යාය. දැන් බලන්නකෝ පද තුනම සම්බන්ධලා තියෙන O එකෙන්. දැන් තියෙන පද තුනම තනි පදයක් තිබ්බා. මම කිව්වා පද තුනම සම්බන්ධලා තියෙන්නේ O එකෙන්. මේ බලන්නකෝ. දැන් අපිට ඕන මේක භාවිතා කරලා මේක සුළු කරන්න පුළුවන්. මේක භාවිතා කරලා මේක සුළු කරන්න පුළුවන්. අපි දන්නවා මේ බලන්න. සමතිරික්ත න්‍යාය කියලා න්‍යායක් අපි ඉගෙන ගත්තා. සමතිරික්තතා න්‍යාය. එහෙම නැත්නම් සමතිරික්ත න්‍යාය. මෙතනදී කියන්නේ අංශි පදයක් ගන්න ඒ පදයේ අනුපූරකයත් එක්කලා තවත් පදයක් තියෙනවා නම් අදාළ එක නැති වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් අපි ගමු මේ දෙන්න සැලකුවොත් මේ දෙකෙන් ඕන එකක් සලකන්න පුළුවන් වුණාට එක්ක B සලකන්නත් පුළුවන් මේකේ B තියෙන නිසා එක්ක මේකේ A තියෙන නිසා මේක සලකන්නත් පුළුවන්. අපි කියව තනි පදයක් යද්දී ඒ පදේම හෝ ඒකේ අනුපූරකයත් එක්කලා තිබ්බොත් මේ තනි පදේ හරි ප්‍රබලයි කියලා මම කිව්වා නේද? ඒතර මේ බලන්නකෝ. ඒතකොට මෙතනදී මෙන්න මේ A බාත් එක්කලා මේ පදේ ගත්තොත් අපි සමතිරික්තතා න්‍යායයෙන් කියන්නේ මොකක්ද? මෙන්න මේ වගේ දෙයක් කියන්නේ. A දන A බා B තිබ්බොත් අපි දන්නවා මෙන්න මෙයා නේද? අයින් වෙනවනේ. යනවා A දන B. එහෙනම් මෙතන A බා දන ABC තිබ්බොත් මෙන්න මේක යනවනේ. මේ අයින් වෙනවා. යනවා අපිට එනවා A බා දන B බා දන BC. මොකද මේ A අයින් වෙන නිසා සමතිරික්තතා න්‍යාය. සමතිරික්ත න්‍යාය. සමතිරික්ත න්‍යාය. හරිද? එතකොට දැන් අපිට මෙන්න මේ මෙතන එනවා. A බා දන B බා දන BC. දැන් අපිට නැවත සමතිරික්ත න්‍යාය පාවිච්චි කරන්න පුළුවන් මෙතන. A බා දන B බා දන BC කියන තැනට. එතන මෙතන නැවත B අයින් වෙනවනේ මේ බලන්න. එතන අපිට එනවා A බා දන B බා දන C. ඔය වඩා අසුළු වෙන්නේ නැහැ මේක. එහෙනම් මෙන්න මේ අවසාන උත්තරයට අපිට එනවා A බා දන B බා දන C කියන ප්‍රකාශය ලැබෙනවා. මෙන්න මේ A බා B සම්පූර්ණ මේ ප්‍රකාශයෙන් සුළු කරපුවා. සමතිරික්ත න්‍යාය පාවිච්චි වුණේ දෙපාරක්ම නේද? හරි. ඉතින් අපි දුන්නා 4 වෙනි ගාන. අපි දෙනවා 5 වෙනි ගාන මොකක්ද කියලා බලමු ඊගාවට. ඔයාලට දුන්න 5 වෙනි ගාන. ඔයාලට මම දුන්න 5 වෙනි ගාන මෙහෙමයි තියෙන්නේ. A B C බා දන A B C D. A B C බා දන A B C D. අන්න විභේද න්‍යාය පාවිච්චි කරන්න පුළුවන්. නේද? පොදු සාධකයක් තියෙනවනේ. දැන් මේ BC කියන එක මෙයාට විතරයි බායක තියෙන්නේ. මේ A තනියම තියෙන්නේ. හරිද? එහෙනම් අපිට පුළුවන් A එළියට ගන්න පොදු සාධකය අපිට එළියට ගන්න පුළුවන්. අපිට එහෙනම් එනවා BC බා දන BCD. අපි A පොදු සාධකය එළියට ගත්තා. හරි? A පොදු සාධකය එළියට ගත්තා. මේ බලන්නකෝ. දැන් අපිට වරහන් ඇතුළේ සුළු කරන්න වෙන්නේ. එළිය පදේ හැම තියලා අපිට පුළුවන් මොකද න්‍යාය පාවිච්චි කරන්න පුළුවන් වරහන් ඇතුළේදී. අපිට එකම එක න්‍යාය පාවිච්චි කරන්න පුළුවන් මෙතනදී. ඒ තමයි ඩිමෝගන් න්‍යාය. එහෙනම් අපි ඩිමෝගන් න්‍යායදී අපි දන්නවා බාහිර කැඩිති ලකුණු මාරු වෙනවා. B බාදන C බාදන BCD වරහන් ඇතුළ. හරි? ඉතින් අපි න්‍යාය නෝ ළම ලියනවා විභේද න්‍යාය පාවිච්චි කරලා උඩින්. එතන ඩිමෝගන් න්‍යාය පාවිච්චි කරා. ඩිමෝගන් ලෝ එක. ඩිමෝගන් න්‍යාය. හරි. දැන් බලන්නකෝ. අපිට සමතිරික්තතා න්‍යාය නැවත පාවිච්චි කරන්න පුළුවන්. මෙහෙම. එහෙම නැත්නම් C වලින් හෝ B වලින් B බා වලින් අපිට ගන්න පුළුවන්. එතකොට අපි කියනවා මෙතනදී B බාදන BCD කිව්වොත් මෙන්න මේවා අයින් වෙනවානේ සමතිරික්තතා න්‍යායන් කියන්නේ ඒක. එනවා අපිට එනවා B බාදන C බාදන CD සමතිරික්ත න්‍යාය. සමතිරික්ත න්‍යාය. දැන් බලන්න නැවතත් අපි මෙතෙන් ඇවිල්ලා තියෙන නැවත සමතිරික්ත න්‍යාය නේද? ඒතර වරහන තුල එනවා මේ බලන්න B බාදන C වලින් එකට අපි ගත්තොත් මෙයා C අයින් වෙනවා නැවත. ඒතර C බාදන D. හරි. ඔයිට වඩා උකුසුළු වෙන්නේ නැහැ. ඔයිට වඩා උකුසුළු වෙන්නේ නැහැ. ඔන්න අපි ගණන් හෝම්වර්ක්ස් වලට තුන ගණන් 5. අපි ඊගාවට
තවත් මම ඔයගොල්ලන්ට ඊට පස්සේ අද දුන්නා ගණන් ටිකක් ගණන් 50ක් එව්වා WhatsApp එකට නේද? අන්න ඒ ගණන් 50 එකිනෙක කතා කරමු. ඔයගොල්ලන්ටත් හදන්න වෙලාවක් දෙන්න. ඒ ගණන් 50ට යන්න කලින් ඒ ගණන් හදන තරමට හොඳයි. ඔක්කොම හදන්නේ අපි 50ම. නමුත් අපි අර මේක වර්ගයේ ගණන් හදන තරමට අපිට හොඳයි. මොකද මේක දුන්නාම හරිය ලේසියි ළමයි. මේ පුරුදු කියන්නේ මේක මේ ගණන් ක්‍රමය උරු විච්චාම සාමාන්‍ය බීජ ගණිතයට වඩා මේක මේ බූලියන් ඇල්ජිබ්‍රා එක හරිම ලේසියි. හරිනේ. එතකොට අපි බලන්න මම තව ගණන් කීපයක් ඕගොල්ලෝ වෙනුවෙන් තෝරගත්තා. මේ බලන්න මේ ගානට බලමු. ඉතින් සරල ගණන් පටන් ගමු. මේ බලන්න C ධන ඔයගොල්ලෝ කොලයක් අරගෙන මාත් එක්කලම හදන්න. BC බා. ඔන්න ඔහොම දීලා දෙනවා. C ධන BC බා. හැමෝම ලියාගන්න C ධන BC බා. මාත් එක්කලම සුළු කරන්න. හැමෝම ලියාගන්න. C ධන BC බා. හරි. එතකොට මෙතනදී මොකක්ද අපිට ගන්න පුළුවන්? මෙතන න්‍යායයෙන් පාවිච්චි කරද්දී ඕගොල්ලන්ට ගාන දැක්ක ගමන්ම එක න්‍යායක් මතක් වෙනවා. මොකද්ද මතක් වෙන න්‍යාය? ඕගොල්ලන්ට මතක් වෙනවා ඩිමෝගන් න්‍යාය. මේ බලන්න C ධන BC බා. විතර වෙන න්‍යායක් පාවිච්චි කරන්න බෑනේ. එහෙනම් මෙන්න මේ ඩිමෝගන් න්‍යාය පාවිච්චි කරලා අපිට මේක ලියන්න පුළුවන්. B බා මෙන්න මෙතන මේ end එකනේ තියෙන්නේ නේද? ඒතර බා එක කැඩිද ලකුණු මාරු වෙන්න ඕන. එහෙනම් B බා ධන C බා. අන්න අපි පාවිච්චි කරේ මොන න්‍යායද? ඩිමෝගන් න්‍යාය. ඩිමෝගන් න්‍යාය. හැදිනේ ඩිමෝගන් න්‍යාය පාවිච්චි කරේ. මේ බලන්න C ධන C බා. ඔන්න සර්වසාමාන්‍ය න්‍යාය පාවිච්චි කරන්න පුළුවන් දැන්. C ධන C බා කියන්නේ එකයි. නේද? එහෙම නැත්නම් දැන් මේ ටික එක වගේ පද වලින් සම්බන්ධ වෙන්නේ. O එකනේ සම්බන්ධ වෙන්නේ. එහෙනම් අපිට එක ළඟ ලියා ගන්න පුළුවන් මෙහෙම. C ධන C බා ධන B බා කියලා. තව පියවරක් ඕනනම් තව පියවරක් අපිට අවශ්‍ය නම් ලියන්න පුළුවන්. න්‍යායදේශ න්‍යාය පාවිච්චි කරලා සම කියන්නේ එකම ගණිත කර්ම තියෙන නිසා අපිට පද මාරු කරන්න අපි මෙහෙම එකක් කිව්වනේ. A ධන B සමානයි කිව්ව නේද B ධන A ට. එහෙනම් මෙන්න මේ C බා අපිට මෙතන ලියන්න පුළුවන්. මොකද ධන ලකුණෙන් සම්බන්ධ වෙලා තියෙන නිසා. එහෙනම් අපි දන්නවා අපි ඔන්න න්‍යායදේශ න්‍යාය කියලා මම ලියනවා න්‍යායදේශ න්‍යාය. එතකොට C ධන C බා එකයි. නේද? අනුපූරක න්‍යාය. C ධන C බා එකයි. එක ධන B බා. අපි ගත්ත මොකද අනුපූරක න්‍යායෙන් ගත්තේ. අනුපූරක න්‍යාය. ඒතර එක ධන B බා. අපි දන්නවා එකට ඕනම දෙයක් එකතු වෙච්චාම උත්තරය එකයි කියලා මම කිව්වා නේද? 1 plus anything is 1. එහෙනම් කොයි හරි තැනක ධනත් එක්කලා එක තිබ්බොත් වෙන කොච්චර පද තිබ්බත් වැඩක් නැහැ. උත්තරය එක තමයි එන්නේ. ඒකත් ඉතින් සර්වසාමාන්‍ය න්‍යාය කියන්නේ. හරි. එහෙනම් මෙන්න අවසාන උත්තරය. එක එන්නේ උත්තරේ සුළු කරපුවාම. ඒ කියන්නේ කේබල් එකක් ඇදලා තියෙනවා. එතන වෙන කිසිම ගේට් එකක් දාන්න නැතුව ලයින් එක විතරක් යන්න පුළුවන්. හරි. පොඩි ගානක්. ඒතර ලොකු ගේට් සංඛ්‍යාවක් නෑ නේද නේද? හරි මේ බලන්න ඊගාව එක. ඒක ටිකක් දිගයි. මේක තනියම ලියලා සුළු කරන්න ගන්න උඩින්ම ලිව්වොත් නම් හොඳයි. පියවර වැඩි ගන්නක් යනවා. බලන්න මේක උත්සාහ කරන්න ළමයි. මෙහෙම තියෙන්නේ. AB දෙකටම වායක වෙනවා. ඊට පස්සේ A බා B ධන අමාරු නෑ මේක. B බා ධන B. මෙහෙමයි තියෙන්නේ. හරි. බලන්න මේක ලියාගෙන සුළු කරමු. AB දෙකටම වායක වැටලා තියෙනවා. A බා B ධන B බා ධන B.
හරි ගාන ලියා ගන්න. ඔයගොල්ලෝ මේකලම කටුකොලයක් අරගෙන මාත් එක්කලා ගණන් හදන්න ඕන. හරි. හරි. අපි බලමුකෝ දැන්. මෙතනදී කෙලින්ම ගානට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් බැලුව බැලමටම අපිට එක එකක් පේනවා නේද? මේ බලන්න මෙන්න මේ පදය. B බාදන B. B බාදන B කියන්නේ මොකක්ද? එකයි. අනුපූරක න්‍යාය. එතකොට අපිට එනවා AB බා ඒ පදේ මෙහෙම ලියනවා. ඩොට් එක. එකෙන් නැන්නුනා කියලා උත්තරයකට වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් මේක එකෙන් නැන්නුනා කියලා උත්තරයට බලපෑමක් වෙන්නේ නැහැ. අපිට ලියන්න පුළුවන් AB මේ පදේ නැවතම මෙහෙම. මොනවා ලියන්න පුළුවන්? සරසම න්‍යාය. සරසම න්‍යාය. දැන් බලන්නකෝ AB බා මේ සම්පූර්ණ බා එක මෙහෙම තියාගෙන කවුරුරටත් අපිට යන්න බෑනේ ගාන ඉදිරියට. පොදු සාධකයක් ගන්නවත් එහෙම මුකුත් කරන්න බෑනේ මෙතනින් හරිය නේද? එහෙනම් මෙතනදී බලන්නකෝ. මෙන්න මෙතන අපිට ඩිමෝගල් ලෝ එක පාවිච්චි කරන්න පුළුවන්. A බා දන B බා වරක් A බා දන B. වරහන් දාගත්ත කියලා ගැටලුවක් නැහැ. හරි. එතන ඇන්ඩ් එකනේ තියෙන්නේ කොහොමද? අපි පාවිච්චි කරේ මොකද්ද? ඩිමෝගන් න්‍යාය. ඩිමෝගන් න්‍යාය. අර භාවිතා කරේ ඩිමෝගන් න්‍යාය. උසස් පෙළ IT ළමෙක් ගාව තියෙන්න ඕන හොඳම හැකියාවක් තමයි මේ සුළු කිරීමේ හැකියාව. මේ මොකද අපිට කවුන්ට් එකේ හැමතැනම ඇප්ලයි කරන්න බෑ. සහ සමහර පදවලදී අපිට මෙහෙම සුළු කරන්න වෙනවා. කවුන්ට් එකෙන් ඉස්සරහට උගන්වනවා. පාඩම ආරම්භයේදී අපි බූලියානු බීජගණිතය තමයි වැඩිපුර ફોකස් කරන්නේ. මේ බලන්නකො. මොන ඩිමෝගන් න්‍යාය පාවිච්චි කරා. එතන අපිට මෙතනදී අන්න පොදු සාධකයක් ගන්න පුළුවන් නම් පොදු පදයේ විදිහට A බා මේකෙත් තියෙනවා A බා මේකෙත් A බා තියෙනවා. එතකොට හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. හරිද? ඒක විශේෂයෙන්ම කියන්න ඕන. දැන් ඔයගොල්ලෝ ඉස්සරහට ඉගෙන ගන්නවා සත්‍යතාව වගුවක් කියලා විශේෂ වගුවක්. තාම මම කියන්නේ නැහැ නේ නිසා වල දන්නේ නැහැ මේක තාම. සත්‍යතාව වගුවක කියන ආදාන සහ ප්‍රදාන අතර තියෙන සම්බන්ධතාවය දක්වනවා මෙහෙම දක්වනවා. හරි. මේ එකට අදාළව ප්‍රකාශයක් ගන්න පුළුවන් බිඳුවට අදාළව ප්‍රකාශ ගන්න පුළුවන්. ඒතර එකට අදාළව ප්‍රකාශ ගත්තොත් අපි ඒකට කියනවා සොප් ප්‍රකාශන කියලා. බිඳුවට අදාළව ගත්තොත් අපි කියනවා පොස් ප්‍රකාශන කියලා. ඇත්තට මේ ලැබිලා තියෙන්නේ පොස් ආකාරයේ ප්‍රකාශනයක්. ඒක ගැන හිතන්න එපා දැම්ම. දැන් මෙතනදී අපිට විභේදන න්‍යාය පාවිච්චි කරන්න පුළුවන් නැවත වතාවක්. මේ බලන්න මේකෙත් තියෙනවා A බා මේකෙත් A බා තියෙනවා. හැබැයි මේකේ වෙනසක් තියෙනවා මෙහෙම. A බා B ඊතන මේක මම ලියනවා මෙහෙම ලකුණු වෙනස් කරලා. මේ ගානට දාලා නැහැ මම නමුත් ඔයගොල්ලන්ගේ දැන ගැනීම පිණිස මම මෙහෙම ලියනවා. A බා B බා දාන A බා B. මේ දෙක හාත්පසින්ම එකිනෙකට වෙනස් ප්‍රකාශන දෙකක්. හරි. එතකොට සාමාන්‍යයෙන් අපි මෙහෙම තිබ්බොත් අපිට කෙලින්ම A බා පොදු සාධකයක් ගත්ත හැකි. ඒතර වරහන් තුල තියෙනවා B බා දාන B කියලා. හරි. එතන මෙතන තියෙන එක O ගේට් එකකුයි AND ගේට් දෙකකුයි නේද? තව NOT ගේට් උත් තියෙන ඊට අමතරව. හැබැයි මෙතන තියෙන්නේ O ගේට් දෙකක් එක AND ගේට් එකක්. මෙතන තියෙන AND ගේට් දෙකක් එක O ගේට් එකක්. දැන් මෙතන පොදු සාධකයේ ගත්තේ ඩොට් එකත් එක්කනේ අපි දැම්මේ නැතුවට. ඒතර මෙතන පොදු සාධකයේ ගන්නත් ඕන ධන ලකුණත් එක්කලා අපි අනිවාර්යයෙන් මෙතන දාන්න වෙනවා ධන ලකුණ. හරි. ඒතර වරහන් තුල ඉතිරෙනවා ධන මේ කොටසයි මේ කොටස අපි ගත්තාම b bar dot b. එතන b bar ධන b bar ඉන්නේ. නමුත් අපි මෙතන ඉන්නේ b bar dot b. ඒත් අපි a ධනත් එක්කලා තමයි පොදු සාධකයක් ගන්න. මේ ගන්නෙ මොන න්‍යායෙන්ද? විභේදන න්‍යායෙන්. විභේදන න්‍යායෙන්. අන්න අපි දන්නවා b bar ධන b එකයි. sorry බිඳුවයි. b bar dot b bar ධන b එකයි. හැබැයි b bar dot b කියන්නේ බිඳුවයි. එහෙනම් a bar ධන බිඳුව. a bar ධන බිඳුව. ඒක පැහැදිලිනේ. b bar dot b කියන ළමයි මෙයා අනිවාර්යෙන් අපි දන්නවා එකක් end වෙද්දී එකක් බිඳුව වෙන මේකෙන් කොයි හෝ මොහොතක. ඒතර මේ පදේ අනිවාර්යෙන් බිඳුව වෙනවා. ඒතර a bar ධන බිඳුව කියන්නේ බිඳුව එකතු වුණා කියලා උත්තරේට වෙනසක් වෙන්නේ නැහැනේ. එහෙනම් උත්තරේ a bar. අන්න උත්තරේ a bar. උත්තරේ a bar. පැහැදිලිනේ?
උත්තරේ A බාර්. හරි මම ඔයගලන්ට ඒක ලියාගන්න ඔයාලා මේ උත්තරය ආවේ නැත්තම් මේක ලියාගන්න. අවශ්‍ය න්‍යායන් තුනක්වත් ලියුවේ පැත්තේ ලියවෙන්න ඕන. නැත්නම් න්‍යාය නම් මතක නැත්තම් ප්‍රත්‍යක්ෂයක් හරි මෙහෙම ලියන්න ඕන. b bar.b සමාන බිඳුවයි. හරි. අපි ඊගාව ගන්නට යන්න කලින් මේක ලියා ගන්න හැමෝම. මම රෙකෝඩ් එක දානවා. ඒ නිසා ගෲප් එකට දාන්න රෙකෝඩ් එක. හරි. ඊගාව ගන්න. ලියා ගන්න. මෙහෙම. ඊගාව ගන්න මම ඔයාලට දෙන. මේ බලන්න. A ධන C. ටිකක් දිගයි පදය. A ධන C AD ධන AD bar මෙතන දාන්න ලකුණු ඉන්නේ ධන AC ධන C මොන ගාන AOC and AD bar O ACOC හරි කොහොමද තියෙන්නේ මොන ගාන ලියා ගන්න ඊගව ගාන හරි බලන්න තනියම සුළු කරන්න උත්සාහ කරන්න. අපි මේ හදපු විදිහට තනියම සුළු කරන්න උත්සාහ කරන්න බලන්න. AOC ධන AD bar AC ධන C. හරි ලියාගෙන බලන්න ඕගොල්ලෝ තනියම සුළු කරන්න උත්සාහ කරන්න. හරි තරිදු නෑ නේද? ජිහානි ඉන්නවා, රෂීනා ඉන්නවා, හිරුනි ඉන්නවා, දෙව්මි ඉන්නවා, කලින්දෝ ඉන්නවා, කවින්දෝ ඉන්නවා, ලහිරෝ ඉන්නවා, කවුද? රෂීනා ඉන්නවා, සදූපම ඉන්නවා, සදූපල දෙන්නෙක් ඉන්නවා. සදූපම දෙකකින් ලොග් වෙලාද? සිල්වර් ඉන්නවා. හරි. සඳූප ඩිවයිස් දෙක නෑ මෙයා ඩිවයිස් දෙකකින් ලොග් වෙලාද ඔයා සඳූපම රයිට් හරි මේ බලන්නකෝ AOC AD bar AC මෙන්න අපි මේ ගානේ දැක්ක ගමන්ම අපිට මෙන්න මෙතන absorption law එක පේනවා නේ මේ බලන්න AC ධන C යම් කිසි පදයක් එක්කලා ඒ පදේම තව පදයක් තිබ්බොත් අපි කිව්වා මේ තනියම තියෙන පදේ හරි ප්‍රබලයි කියලා. ඒතර මෙයා ඉන්නේ උත්තරේ නේ. පොදු සාධකයේ මෙතන C නේ. එහෙනම් මෙතන ඇත්තටම absorption law එක දාපුවම මේක C වෙනවා. අවශෝෂණ න්‍යායය. එතකොට අපි ඊගා පද අනිත් පද ටික මෙහෙම ලියමු AOC AD ධන AD bar. හරි. අපි මෙතන ගන්න ඕනේ මේක ගත්තේ මොන න්‍යායෙන්ද කියලා ලියන්න ඕනේ මෙතන. අවශෝෂණ න්‍යායය absorption law එක. ඊට පස්සේ මෙන්න මේ වරහන ඇතුළේ තියෙන මෙන්න මේ ප්‍රකාශනයේ යමක් පේනවද ඔයාලට? AD ධන AD bar. අන්න පොදු සාධකයේ තියෙනවා. පොදු සාධකයේ තියෙනවා. AOC වරක්. මෙන්න මේක ඇතුළේදී අපිට නැවත මට ගන්න පුළුවන් මෙහෙම A පොත් ගත්තොත් AD D ධන D bar මේක ඇතුළේ ඉතුරු වෙනවා කොහොම? අපි දන්නවා D ධන D bar කියන්නේ 1යි කියලා. නම් මෙතන 1 වෙනවා. A වරක් 1. ධන C ධන මෙතන AC මේ පදේ මෙහෙම ලියනවා.
දැන් එකෙන් අපි මෙතන ලිව්වේ අනුපූරක න්‍යායක් ගත්තානේ මෙතන අතරම න්‍යායන් කීපයක් ඒකවර පාවිච්චි කරනවා අනුපූරක න්‍යායය. හරි. එතන මෙතන A ධන C වරක් A එකෙන් යන්නුනා කියලා ඒක උත්තර වෙනසක් නැහැ A ධන C. දැන් බලන්න මෙන්න මෙතන මේ නැවත අවශෝෂණ න්‍යාය පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාවක් ලැබිලා තියෙනවා අපිට. අන්න මේක මොන මේක මම වෙනම ලියලා පෙන්නන්නම්. මේ බලන්න A ධන C වරක් A කියලා කියන්නේ මම ගිය සතියේ මේ වගේ ගානක් හදලා පෙන්නන ඔයාලට. මේක අපිට A ධන AC කියලා ගත්තොත් A ධන AC නේ. ඒ කියන්නේ A නේ ළමයි. එහෙනම් මෙතන මෙන්න මේ අවශෝෂණ න්‍යාය පාවිච්චි කරලා අපිට ලියන්න පුළුවන්. මෙන්න මේක A වෙනවා. මේ මුළු පදේම A වෙනවා. ඒක C එක එනවා. එහෙනම් AOC. එහෙම නැත්නම් A ධන C තමයි සුළු කරපුවාම අවසාන පිළිතුර වශයෙන් අපිට ලැබෙන්නේ. AOC නැත්නම් A ධන C. පැහැදිලිද? හරිම ලේසි. හරි අවශෝෂණ න්‍යාය. න්‍යාය ලියනකොට විභාගෙදී ලකුණු දෙනවා. ඒ කියන්නේ විභාගෙදී මෙහෙම දෙනවා. සතතාවගෙන් ගන්න ප්‍රකාශනය කාණෝ සිතියම් භාවිතයෙන් හෝ සමහරවිට බූලියානු ප්‍රකාශ න්‍යායන් භාවිතා කරලා සුළු කරන්න. සමහර අවුරුද්දේ තියෙනවා බූලියානු න්‍යායන් පමණක් භාවිතා කරලා සුළු කරන්න කියලා. ඒකට කාණුවක් දාන්න බෑ. ඒක දීලා තියෙනවනේ. බූලියානු න්‍යායන් පමණක් භාවිතා කරලා භාවිතයෙන් සුළු කරන්න කියලා. ඒතර මේ වගේ වෙලාවක කාණුවක් භාවිතා කරන්න බෑ. පේපර් එකේ තියෙන කොන්දේසි වලට අපි අනිවාර්යයෙන්ම යටත්. පැහැදිලිනේ? හරි. ඔන්න ඔය විදිහට ඒ ගාන සුළු කරන්න පුළුවන්. මෙන්න ඕගොල්ලන්ට මම දෙන ඊගාව ගාන. මේකත් තනියම try කරන්න. නිකන් ලේසි. දිගමකට බලන්න එපා ගාන. බලන්න. A බා ධන A බා වර A ධන B ධන මේක net එකෙන් හොයාගත්ත ගාන. බලන්න. B ධන A.A AOB බා. මොනවද තියෙන්නේ? A බා and වෙනවා AOB වලින් ධන ලකුණ තියෙනවා. B ධන double A dot AOB නේද? A ධන B බා. හරි. මේ ගන්න ලියා ගන්නකෝ. හැමෝම ලියාගෙන තනියම ගාන සුළු කරන්න උත්සාහ කරන්න. හරි. මේ ගාන ලියා ගන්න. A බා A ධන B ධන B double A AOB බා. හරි. මොකද මේක අපිට ඉස්සලාම පේන දේ සුළු කරන්න. මෙන්න මෙතන double A පේනව නේද? A dot A කියන්නේ A මනේ සරසම න්‍යායයේදී. අපිට මෙහෙම ලියන්න පුළුවන්. A බා A පද ඉවත් කරලා එමුකෝ. A ධන B ධන B ධන A ධන B බා. අපි මොකද්ද සරසම න්‍යායය. නේද? එක වගේ දෙන්නේ ගුණ වෙච්චම යමයි. සරසම න්‍යායය. දැන් මේ බලන්නකෝ. මේ A ධන B ධන A දෙකම එකයිනේ. අපිට මේකට තනි පදයක් ලියන්න පුළුවන්. A ධන B ඒවා දෙකක් නෙමෙයි තියෙන්නේ. එහෙනම් මේ A ධන B හැබැයි එහෙම දාන්න තාම බෑ. මෙතන ඇන්ඩයක් තියෙනවනේ. තාම එහෙම පාවිච්චි කරන්න බෑ. බලමු අපිට වෙන විකල්පයක් මොකක්ද තියෙන්නේ කියලා. අපි ඊට කලින් මේක ලියාගෙන ඉමුකෝ මේ වගේම. හැබැයි තව දෙයක් තියෙනවා. තව මේ දෙක පොදු සාධකයක් විතර ගන්න පුළුවන් මේ. B ධන A ධන B තිබ්බත් එකයි B ධන A තිබ්බත් එකයි. මේකෙත් තියෙනවා A ධන B මෙතනත් තියෙනවා A ධන B. අන්න එහෙනම් අපිට මේ පද දෙකෙන් අපිට AB ධන මෙන්න මේව තිබ්බවම අපි A එළියට ගන්න පුළුවන් එක ධන B වගේ. අන්න ඒ වගේ මට මෙතන AB තියෙනවා මෙතනත් AB තියෙනවා. එහෙනම් මේ මුළු පදේම එළියට ගත්තා. A ධන B කියලා.
හරි. ඒතර මේ ලොකු වරහණක් දාලා මම ලියන්නකෝ මේ බලන්න. ඒතර ඉතුරු වෙනවා මෙතන A බා ධන මෙතන එනවා A ධන B බා. මොනවම එනවනේ. තේරුණාද? මෙන්න මේ පද දෙකටම තියෙනවනේ ලොකු. ඒ පදේ මම එහෙම එළියට ගත්තා. මොන දැන් වරහණ ඇතුළ. එතන තව වරහණ දාන එක තේරුමක් නැහැ. මොකද ධන ලකුණෙන් තියෙන්නේ. හරි. දැන් ඒතකොට A ධන A බා එකයිනේ. අන්න මුළු වරහණ ඇතුළම එක වෙනවා. එක ධන AB වරක්. මොන න්‍යායෙන්ද ගත්තේ අපි? මෙතන විභේදන න්‍යාය ගත්තේ. තවක ටිකක් පියවර වැඩි ගානකින් හදන්න පුළුවන්. ඊට වඩා මෙහෙම හදන එක ලේසි. දැන් AB එකෙන් ඇන්නුනා කියලා උත්තරේට වෙනසක් බලපාන්නේ නැහැ. එහෙනම් AOB මොන න්‍යායද? සරසම න්‍යායද අපි කියනවා A.1 සමානයි A කියලා. එහෙනම් AB A ධන B වරක් 1 කියන්නේ ABමයි. සරසම න්‍යායයි. හරි. මෙන්න මේ විදිහට අපිට AOB විදිහට පිළිතුරු ලැබෙනවා මේ ප්‍රකාශනය සිම්ප්ලිෆයි කරපුවම. හරි. තව ගණනක් දෙනවා මෙන්න මේ විදිහට. දවසම ගණන් තමයි හදන්නේ. පුළුවන් මේ ගණන් හුරු වෙන්න ඕන. මොකද අපිට අනිත් කොටස් කරන්න කාලය තියෙනවා. ඒ වගේම ඕගොල්ලන්ගේ වාරේ භාග එනවා ජනවාරි වල දන්නවනේ. දන්නවද? ටර්ම් ටෙස්ට් එක තියෙනවා ජනවාරි වල. නිසා මේ කාලය උපරිම ප්‍රයෝජන ගන්න ඒ සඳහා හොඳ ආරම්භයක් ගන්න ඔයගොල්ලෝ ලියන 2022 A level ළමයි ලියන පළවෙනි ටර්ම් ටෙස්ට් එක ඔයගොල්ලෝ ලියන. ඔයගොල්ලෝ ලියන මේ පළවෙනි ටර්ම් ටෙස්ට් එකේදී හොඳ ලකුණකට පළවෙනි එකේදීම යන්න. හරි මෙන්න ඔයගොල්ලන්ට දෙන ඊගා උදාහරණ බලන්න ලියන්න මේක. හරි A බා B ධන BC බා ධන BC ධන AB බා හොඳට ගන්න ලියන්න. හරි ලියන්න. AB බා C බා A බා B ධන BC බා ධන BC ධන AB බා C බා. එතන මේක සුළු කරලා බලන්න මෙතන කොච්චර ගේට් කියනවද කියලා මේ. දැන් මේක අපි කොච්චර සිම්ප්ලිෆයි කරපුවම පද කීයකට එන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. දැන් මෙතනදී බලන්න අර අපි කිව්වේ න්‍යායන් මොනවද ගන්න පුළුවන්. පොදු සාධක මොනවද? දැන් පද ඔක්කොටම පොදු සාධක තියෙනවද කියලා බලන්න. පද ඔක්කොටම පොදු සාධක තියෙනවද? පේනවද? C බා තියෙනවද නැහැ? හරි. බලන්න පළවෙනි පද තුනේ මේ. පළවෙනි පද තුනේ පොදු සාධකයක් තියෙනවා B තියෙනව නේද ඔයාලට? දැන් මේ පද තුනට B තියෙනවනේ. එහෙනම් අපිට අන්න B පොදු සාධක එළියට ගන්න පුළුවන්. ඒතර එනවා A බා ධන C බා ධන C ධන අපි මේ පදේ එහෙම ලියනවා එපාරක්. A B බා C බා. අපි මොන න්‍යායෙන්ද ගත්තේ? විභේදන න්‍යාය, විඝටන න්‍යාය කියලා කියනවා. ඩිස්ට්‍රිබියුටිව් ලෝ එකෙන් තමයි ගත්තේ. විභේදන න්‍යාය. අන්න මේ පද තුනේම තියෙනවා පොදු සාධක. හරි ලේසි. B B B. අන්න B එළියට ගත්තා. වෙනවා අපිට A බා ධන C බා ධන C. මෙතන මේ පදේ එහෙම ලිව්වා. දැන් මේ බලන්න වරහණ ඇතුළ C ධන C බා අන්න මේ සර්ව සම න්‍යාය අනුපූරක න්‍යාය පාවිච්චි කරන්න පුළුවන්. C ධන C බා එකයි. එහෙනම් මෙතන එක කියන්නේ මුළු වරහණ ඇතුළම එක වෙනවා. අන්න B වරක් 1 ධන A B බා C බා නේද? මෙතන මොකද මෙතන එක වුණ ගමන් අනිත් පද මොනවා වුණත් මම කිව්වා එක එකලා පද ගොඩක් එක වුණොත් උත්තරය එක වෙනවා කියලා. නම් මේ ඇතුළේ එක වෙනවා. ඒතර B වරක් 1 ධන A B බා C බා අනුපූරක න්‍යාය. හරි. B එකෙන් ගන්නවා කියලා උත්තරේ වෙනසක් නැහැ. සර්ව සම න්‍යාය. B වරක් 1 කියන්නේ B මයි. A B බා C බා
A B bar C bar. අන්න සමතිරික්ත න්‍යාය පාවිච්චි කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. යම් කිසි මම කියව තනියම ඉන්න පදය එක්කලා එයාගේ අනුපූරකය හෝ කියනවා නම් මෙන්න මේ පදේ කැපෙනවා කියලා කිව්ව නේද? එතන මෙන්න මේ පදේ අයින් වෙනවා සමතිරික්ත න්‍යායෙන්. එහෙනම් B ධන AC bar. දැන් බැරි වෙලා හරි ඕක මේ ඊට වඩා සුළු වෙන්නේ නැහැ ළමයි මේක. සමතිරික්ත න්‍යාය. සමතිරික්ත න්‍යාය. දැන් ඕක මෙහෙම තිබ්බත් ඒත් එහෙමම තමයි. මම උපකල්පනය කරොත් හිතන්නකෝ මේ අවස්ථාව මෙහෙම තිබ්බා කියලා B bar ධන A B C bar කියලා තිබ්බා. ආන්න එහෙනම් මෙතන මෙයා අයින් වෙනවා. ඒකට කපන්න බෑ මේ විදිහේ. මෙයාත් එක්කලා එහෙම ලියන්න ඕන. B ධන AC bar. B bar ධන AC bar. සමතිරික්ත න්‍යාය. ඒතර මේට වඩා මේක සුළු වෙන්නේ නැහැ. මේට වඩා මේක සුළු වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට අපිට පිළිතුරු ලබා ගන්න පුළුවන්. පැහැදිලිද? මම හදන්න තමයි ඔයාලට අවබෝධය එන්නේ. හදන්න මේ විදිහට ගණන් ඔයාලට අවබෝධය ලැබෙනවා. හරි. තව ගණන් දෙන්න යන්නේ. බලන්න මේ ගණන් ලියා ගන්න. මම ඔයගලන්ට දෙන ඊගාව ගණන. අර මම ඔයගලන්ට ප්‍රශ්න 50ක් දීලා තියෙනවනේ WhatsApp එකට දැම්මේ. අන්න ඒකෙන් ගණන් ටිකක් මම දෙන්නයි යන්නේ. ඒකේ බලමු පොඩි එක ගණනකින් පටන් ගමු. 44 වෙනි ගාන බලන්න. ඔයගලන්ට මම WhatsApp එකට ඔයගොල්ලෝ දැන් බලන්න අවශ්‍ය නැහැ ඒක. මම මේක ලියනවා. මේ බලන්න පොඩි ගානක්. ඒක තනි පදයක් තියෙන්නේ. A B bar වල සම්පූර්ණ භාගයක. A B bar වල සම්පූර්ණ භාගයක පොඩි පදයක්. AND gate එකකුයි not gate දෙකකුයි. එහෙම නැත්නම් NAND gate එකකුයි තව not gate එකකුයි එක්කලා තියෙන මෙතන. දැන් මේක කොහොමද සුළු කරන්නේ? අපලන්න බලන්න සුළු කරන්න බලන්න මේක. A එහෙම තියෙන්නේ. A B භාගයේ සම්පූර්ණ භාගය. A B භාගයේ සම්පූර්ණ භාගය. මේකලම තව මේ වගේම ගණන් දෙන්නම්. ඊගාව 45 වෙනි ගාන මම ඔයාලට දීලා දෙනවා මෙහෙම එකක්. මේක හදනක මේකත් හදන්න. ඒක තියෙන මෙහෙමයි. පැහැදිලි. A bar ධන B ධන C bar වල සම්පූර්ණ භාගය. මෙහෙම දීලා තියෙනවා. හරි. ඔන්න ඔය ගණන් දෙකම තනියම try කරන්න. ඉස්සලා මේ ගණන් හදලා මේ ගණන්ට එන්න බලන්න. හරි. හදුවද ගණන් දෙක? මෙතනදී A B bar දැන් මෙතන බලන්න කෙලින්ම ඩිමෝගල් ලෝ එකේ දාලා තියෙන්නේ. ඒතකොට ඩිමෝගල් ලෝ එකේ දාපුවම මෙතන A bar ධන මේ බලන්න බාර් එක කරනවා ධන වුණා. ඒතකොට මෙතන B ඩබල් බාර් වෙනවා. එතකොට පාඩ බාර් කැපෙනවා. අපි මේ ගත්තේ මොකද ඩිමෝගල් න්‍යාය. පාඩ බාර් අයින් වෙනවා. එතකොට ඩබල් නිගේෂන් කියන එක අයින් වෙනවා. A bar B ඔයිට වඩා මේක සුළු වෙන්නේ නැහැ.
A බා ධන B. ද්වි ප්‍රතිලෝම න්‍යායෙන් තමයි මෙතන B ගත්තේ. ඩබල් නිගේෂන්. පොඩි ගානක්. මේ බලන්න ඊගාව ගාන. මෙතන තියෙනවා A බා ධන B ධන C වල භාගයක වල සම්පූර්ණ භාගයක් නැවත තියෙනවා. ඒ කියන්නේ not gate ගොඩක් තියෙනවා. එතන මෙතනදී A double bar අන භාගයක් හැටන ඩොට් වෙනවා මෙතන. B ධන C එහෙම නෙවෙන්නේ ළමයි. ඒක මෙතනින් කැඩෙන්නේ. එහෙම එනවා. ලකුණු මාරු වෙනවා. ධන එක ඇන්ඩ් වෙනවා. එතකොට මෙතනදී A dot B ධන C වරහන් දෙමළ කමක් නැහැ. මේකට වඩා මේක සුළු වෙන්නේ නැහැ. මොකද මේකටත් අදාළ දෙයක් මේක ඇතුලේ නැහැ නේ. ඊට මේකට වඩා සුළු කරන්න බෑ. ඉතින් ළමෙක් මෙහෙම ලියන්න පුළුවන්. ඉතින් AB ධන AC කියලා ලිව්වත් මේ දෙකම එකයිනේ. මෙහෙම ලියන්න අවශ්‍ය නැහැ. හරි. ඒකේ මුල ගණන් ටිකකට යනවා අපි. ඒකේ මම දුන්න ගණන් 50. බලන්න ඒකේ 14 වෙනි ගාන. 14 වෙනි ගාන මම මෙහෙම දීලා තිනවා. ඒක AC මුල ගණන් ටික. x bar y bar ධන xy z ධන x bar y ධන xy z ධන x bar y. හරි බලන්න ළමයි try කරන්න මේක හදන්න මේ ගාන. පොදු සාධක මොනවද තියෙන්නේ? දැන් පද තුනකට නැත්නම් පද දෙකක් බලන්න. x bar y bar මේකේ සම්බන්ධයක් තියෙනවද පේන්නේ නැහැ. මේ මෙන්න මේ දෙකේ බලන්නකෝ. මේ දෙකේ තියෙනවනේ. එහෙම නැත්නම් කෙලින්ම එකයි මේ දෙක ගන්න පුළුවන් නේද? එහෙම නැත්නම් මේ දෙක ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දෙක ගන්න පුළුවන්. ඒත් මේ දෙකේම තියෙනවා x bar. ඒක වරහන් ඇතුලේ තියෙනවා y bar ධන y. ධන මේ පදේ එහෙම ලියනවා. x y z. මොකද න්‍යාය විභේදන න්‍යායෙන් ගත්තා අපි. විඝටන න්‍යාය කියලා කියනවා. හරි. y ධන y bar අනුපූරක න්‍යාය යන්න. y ධන y bar එකයි. මෙතන එක වෙනවා. x y z අනුපූරක න්‍යාය complementary law. හරි. x bar වරක් 1 කීයද? අන සරසමන x bar වරක් 1. එකෙන් දැන්නුනා කියලා උත්තරයක බලපාන්නේ නැහැ. x barමයි xyz x bar ධන xyz. දැන් මොකද වෙන්නේ? අන්න අපි කිව්වා යම් කිසි පදයක් තනියම තියද්දී එයාගේ අනුපූරකයක් වෙන නම් එයාගේ විරුද්ධත් එක්කලා තව පද තිබ්බොත් මෙන්න මේ පදේ අයින් වෙනවා. සමතිරික්ත න්‍යාය. මේක බාධ නැද්ද කියන එක අදාළ වෙන්නේ නැහැ මෙතන. x bar තිබ්බත් x තිබ්බත්. මෙතන x bar නේ තියෙන්නේ. බැරිලා මෙතන x තියලා මෙතන x bar තිබ්බත් x bar අයින් වෙනවා. මෙතන x bar තියෙනවා මෙතන x තියෙනවා. මේ x යන අයින් වෙනවා නේද? සමතිරික්ත න්‍යාය කියන්නේ ඒකයි. සමතිරික්ත න්‍යාය. සමතිරික්ත න්‍යාය. එහෙනම් මෙතන x bar එනවා ධන xyz yz. මේක මේකට වඩා අසුළු වෙන්නේ නැහැ. x bar ධන yz. ඕගොල්ලන්ට මම තවත් ගානක් දෙනවා මේ වගේ. හරි මේක ලියාගමු බලන්න. පොඩි ගානක් මේක. ඒකේ 9 වෙනි ගාන බලන්න. a ධන b bar ධන c වරහනේ පිට ab bar ධන c. හරි ලියාගමු බලන්න මේ ගාන තනියම සුළු කරන්න. වරහන් ඇතුළේ එනවා a ධන b bar ධන c ධන
AB බා ධන C. AB බා ධන C අපි බලමු මෙතනදී බලන්න උත්සාහ කරන්න දැන් මේකෙදි කොහොමද එන්නේ බලන්න මොනවද පොදු සාධක තියෙන කියලා බලන්න. වරහන ඇතුළේ සුළු වීමක් වෙනවද නැහැ. දැන් මෙතන ඔය වරහන ගැන එච්චර අවධානය යොමු කරන්න අවශ්‍ය නැහැ ඇත්තටම. වරහන ගැන හිත ඉන්න දෙයක් නැහැ. ඇයි වරහන හිතන්න නැත්තේ? නිකන් වරහන් නිකන් ඔයගලන්ට අමාරු කරන්න වගේ නිකන් දාලා තියෙනවා. වරහන වැඩක් නැහැ. ඔය ගාන හදන්නේ වරහන වැඩක් නැහැ කියලා ඉස්ලාම් තේරුම් ගන්න ඕනේ. ඇයි වරහන වැදගත් නැත්තේ? මේ ඔක්කොම ධන ලකුණුනේ සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ හැම පදයක්ම ධන ලකුණෙන් සම්බන්ධ වෙලා තියෙන හැම වරහනක් කොහොමද? වරහන් නැතුව අපි ලියා ගන්නවා. මේ බලන්න. A ධන B බා ධන C ධන A B බා ධන C. ඔන්න. වරහන් දැන් වරහන් ඔක්කොම ධන ලකුණෙන් තියෙනවනේ අපි කියවනේ වර එක න්‍යායදේශනයේදී. අපි කිව්වා A ධන B ධන C කියලා කියන එකේ මෙහෙම වරහන තිබ්බා. මේකේදී මෙහෙම වරහන තිබ්බා කියලා අපිට අර එකම ලකුණෙන් සම්බන්ධ වරහන පදවල මාරුවාඩක ප්‍රශ්න නැහැ කියලා මෙතනදී. අපි මෙහෙම වරහන් ලියන්න පුළුවන් මේක. මෙහෙම මෙතනදී වරහන අපිට ඒකච්චර බලපෑමක් වෙන්නේ නැහැ. මේ බලන්න දැන් මෙතනදී C ධන C එක වගේ දෙන්නෙක් ගන්න. එහෙනම් C ධන C කියන්නේ Cමයි. අපි ඒතර ලියනවා A ධන B බා ධන තනි C එකක් ලියන්න පුළුවන් ඒ වෙනකොට. A B බා C ධන C කියන්නේ Cමනේ. හරි. දැන් බලන්නකෝ. දැන් අන්න අවශෝෂණ න්‍යාය පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කලා මේ පදේ ගන්න පුළුවන්. A ධන A B බා කිව්වොත් A පොදු සාධක වෙනවනේ. මේකෙන් අපිට ගන්න පුළුවන් A. අවශෝෂණ න්‍යාය. අන්න අපිට ඒතර ලියන්න පුළුවන් A කියලා. ඒතර මේ මෙතන එනවා A ධන B බා ධන C. ඔයිට වඩා අවසුළු වෙනවද? ඊට වඩා අවසුළු වෙන්නේ නැහැ ඔක. A ධන B බා ධන C. ඊට වඩා අවසුළු කරන්න බෑ ඔක. එහෙනම් අපිට අන්න අවසාන උත්තරය ලැබෙනවා. A ධන B බා ධන C. හරි. ඒකේම එතනම එහා පැත්තේ ප්‍රශ්නාංක 5ට ප්‍රශ්නාංක 5 වෙනි ගාන මම දෙනවා මේ බලන්න 5 වෙනි ගාන මේකත් හැමෝම තනියම try කරන්න 5 වෙනි ගාන මෙහෙමයි කියන්නේ බලන්න ඒක ලේසි A B බා C ධන A B බා ධන C කොහොමද තියෙන්නේ A B බා C ධන A B බා ධන C ඕ එක තියෙන්නේ නේද දැන් බලන්න මේක සුළු කරන්න තනියම මේ දක්වා ඉගෙන ගත්ත ඒවා භාවිතා කරලා මේක සුළු කරන්න බලන්න තනියම හදන්න හැමෝම එක්ක තනියම හදන්න මම උත්තරේ අහනවා මොකක්ද ආවි කියලා A B බා C ධන A B බා ධන C මොකද්ද මෙතනදී කරන්නේ හරි මට කියන්න බලන්න ඉහානි ආවේ මොකද්ද උත්තරේ ඉහානි තාම සුළු කරනවද A B බා C මොකද පොදු සාධකයක් ගන්න පුළුවන්ද නෑ නේද අපිට ඕන නම් මෙන්න මෙතන ඔයාලට එක න්‍යායක් පාවිච්චි කරන්න පුළුවන් කෙලින්ම මෙතන
මේ බලන්න. පොදු සාධක ගන්න දෙයක් නෑ නේද? මේ බලන්න මේ පදේ. අන්න අවශෝෂණ න්‍යාය පාවිච්චි කරන්න පුළුවන්. එයා තනියම තියෙනවා. මෙතන මේ තුන තියෙනවා. ඒතර මේ අපි අර A ධන AB සමාන A කියනවා වගේ මෙතන C ධන C B බා A කියලා කියන්නේ යම් කිසි පදයක් ධන එයත් එක්ක තව පදයක් කියන එයාමනේ. එහෙනම් C අවශෝෂණ න්‍යාය අපිට C ගත්ත හැකි. C ධන AB බා අන්න එක වරම අපිට අවසාන උත්තරේ මේකට අසු කරන්න බෑ මේක. C ධන මොකද C එක්ක සම්බන්ධයක් නැහැ මේ පදවල. අන්න අපිට එක න්‍යායෙන්ම සුළු වෙනවා මෙතන අවශෝෂණ න්‍යායය. එහෙම නැත්නම් වෙනත් ක්‍රමයක් තියෙනවා තවත්. ඔය උත්තරේ ගන්න. මේ බලන්නකෝ. අපිට ගලන්න පුළුවන් මේකේ තියෙනවා B බා. ඒ ටික මේකේ තියෙනවා B බා AB බා. එහෙනම් අපිට මෙහෙම ලියන්න පුළුවන්. මෙතන තියෙනවා AB බා. මෙතන තියෙනවා C. මෙතන එකයිනේ AB ගියා කියන්නේ ධන C. ඒකට වඩා අපි වර කීපයක් වැඩි වෙන එක විතරයි වෙන්නේ. C ධන 1යි AB බා වරක් 1 ධන C. AB බා ධන C. AB බා ධන C. පද මාරුවන්න කමක් නැහැ. C ධන AB බා කිව්වොත් එකයි AB බා ධන C කිව්වොත් එකයි. උත්තරෙමයි එන්නේ. පැහැදිලිද? හරි. ඒතර වා මේ විදිහට හදුවා ප්‍රශ්නයක් නැහැ. එකම විදිහේ ගණන් ටිකක් හදුවේ ටිකේ අපි බලමු ටිකක් විවිධ විදිහට මේකෙන් ගණන් දෙන්න පුළුවන්. හරි ඕගොල්ලන්ට මම මෙහෙම ගානක් ඊගාවට දෙන්නයි යන්නේ. එකක් තනියම හදන්න ඕන. 25 වෙනි ගාන මම ඔයාලට දීලා තියෙනවා. ඔයාලට ෆොටෝ එක දුන්නේ දැන් පේපර් එක දෙන්න විදිහක් නැහැ නේ. මම ෆොටෝ ටික මේ පේපර් එකේ ප්‍රශ්න 50ක තියෙන මේ පේපර් එකේ ෆොටෝ ටික ගහලා WhatsApp දාලා තියෙනවා. ඒකේ සියලුම ගණන් සාකච්ඡා කරන්නේ නැහැ. ඒකේ අහඹ ලෙස තෝරාගත්ත ප්‍රශ්නයි අපි සාකච්ඡා කරන්නේ. ඒකේ 25 වෙනි ප්‍රශ්නේ බලන්නකෝ. 25 වෙනි ප්‍රශ්නේ මෙහෙම අපිට දීලා තියෙනවා. ABC බා ධන A බා BC ධන ABC ධන A බා BC ධන A බා BC බා මෙහෙම කියනවා සංහරේ ABC බා ධන A බා BC ධන ABC ධන A බා BC බා හරි බලන්න try කරන්න මේ ගන්න පොදු සාධක තියෙනවා පොදු සාධක බලලා මොනවද මේ ගානට අපිට ප්‍රවේශ වෙන්න පුළුවන් ක්‍රමවේදයන් එක වගේ පද තියෙනවද නැහැ එතකොට බලන්න දැන් පද හතරක් තියෙනවනේ නේද මේ පද හතරේදී පොදු සාධක තියෙන පද බලන්න දැන් අපිට මොනවද ගන්න පුළුවන් දැන් මේකේ දැන් පද තුනක් තියෙන නිසා තනි පදයක් පොදු සාධකයක් විදිහට ගත්තොත් ඔව් දැන් සමහරවිට දැන් අපිට ගන්න පුළුවන් එහෙම වැඩක් නැහැ B විතරක් කරාම වැඩක් නැහැ දැන් මේකෙන් B තියෙනවා නම් දැන් අපි පද දෙකක්වත් ගන්න ඕන මෙතනදී දෙකෙන් දෙකට වගේ තමයි ගන්න වෙන්නේ මේ දෙන්න ගත්තොත් BC දෙකේම තියෙනවා පොදු සාධකයක් විදිහට මේ දෙන්න ගත්තොත් BC බා දෙකේම තියෙනවා මුලම එකයි අගම පදේ තියෙනවා BC බා මැද පද දෙකේ තියෙනවා BC දැන් බලන්න දැන් ඔන්න මම උදව් කරා මුලම පදේ අගම පදේ තියෙනවා BC බා මැද පද දෙකේ තියෙනවා BC අන්න ඒවා අරගෙන සුළු කරන් බලන්න දැන්
right බලමු හදන්න සෙනුර බලන්න මට මේ පාරම සෙනුරගෙන් අහන්නේ අවවාදම හරි අදන මට උත්තරේ කියන්න උපකාරයක් කරලා තියෙන්නේ ඒ තමයි පොදු කියන්නේ පොදු පද ගන්න පුළුවන් තැන් පෙන්නලා තියෙන්නේ හරිම රසවත් ගණිත ක්‍රමයක් මේක බීද බීදාවේ බලමු නේද අනිත් බී දෙන්නේ අනිතට බී එන්නේ නැතිනේ බලමු බීලු ආවේ මම දන්නේ තාම බී කියලා කියනවා තාම හැදුවේ නැහැ එතකොට බලන්නකො එහෙනම් බලමු අපි සෙන්ටර්ගේ උත්තරේ හරිද කියලා එහෙනම් සෙන්ටර්ට බීලු ආවේ එහෙනම් පළවෙනි පදේ මේකේ තියෙනවා B බා C නේ සෝරි BC බානේ එහෙනම් ඔන්න අපි BC බා පොදු සාධකය ගන්න එළියට ඒක මෙතන A එනවා මෙතන A බා එනවනේ A ධන A බා මේ පද දෙක විතර අස්සලකුවොත් අනේ A ධන A බා වරහන තුල ඉතුරු වෙනවා ධන මැද පද දෙකේ ගත්තොත් BC නේ පොදු BC ගන්න වරහනෙන් එළියට A බා ධන A මොකද න්‍යාය විභේදන න්‍යාය විකටන න්‍යාය ඩිස්ට්‍රිබියුටිව් ලෝ එක right එහෙනම් A ධන A බා 1යි A ධන A බා 1යි එහෙනම් අපිට ලියන්න පුළුවන් BC බා වරක් 1 ධන මෙතන BC වරක් 1 අනුපූරක න්‍යාය කම්ප්ලිමෙන්ටරි ලෝ අනේ එකෙන් නැන්නුනා කියලා පදේ වෙනසක් වෙන්නේ නැහැ BC එකෙන් නැන්නුනා කියලා වෙන්නේ නැහැ අපි එහෙම මෙහෙම ලියනවා දැන් අපි ගත්තේ මොකද්ද සර්ව සම න්‍යායයකට කියන්නේ සර්ව සම න්‍යායය දැන් පොදු සාධකයක් ගන්න පුළුවන් මේකෙත් තියෙනවා B මේකෙත් තියෙනවා B අන C ධන C බා නැවත විභේදන න්‍යායනේ ගත්තේ අන අනුපූරක න්‍යාය දාන්න පුළුවන් C ධන C බා 1යිනේ මම B වරක් 1 උත්තරේ B හරි B තමයි එන්නේ right B උත්තරය අපිට ලැබෙන්නේ අපි බලමු තව ගානක් හදන්න මේ වගේ ඔයගොල්ලන්ට දීලා තියෙන ගාන වල 34 වෙනි ගානටයි අපි යන්නේ 34ට මම මෙහෙම එකක් දීලා තිනවා ඔයාලට right එකිනෙකට වෙනස් ආකාරයක ගණන් තමයි මෙතන දීලා තින්නේ ඔයගොල්ලන්ට 34 වෙනි ගාන 34 වෙනි ගාන A වරක් A ධන B බා C ධන කියන O එක නේ මම ධන දේශිත කියන්නේ ධන O A B බා ධන C ඇන්ඩ් එක තියෙන්නේ නේද ඔන්න හරි බලන්න එහෙනම් මේක try කරන්න මම උපකාර කරන්නේ නැහැ මේකට මම කලින් කරපු උත්සාහයක නැතම් පෙන්නුවා කලින්දු මට කියන කලින්දු බලන්න කියන සුළු කරලා ගාන හදලා
A වරක් A ධන BC B බා C ධන A වරක් B බා ධන C. හරි බලන්න මොකක්ද දෙන්න අපිට උත්තරේ මේ බලන්න දැන් මේකෙදී මොකක් හරි අපිට දැන් කොහොමද අපි මේ ගානට ප්‍රවිෂ්ඨ වෙන්නේ පොත් සාධක හිම අරන් හදන්න බෑ මේක නේද වරහන් ඉවත් කරන්න වෙනවා අපිට ඒතර A ධන ඔන්න A වරක් A ධන A B බා C ධන A B බා ධන AC අන්න වරහන් ඉවත් කරාම දැන් මොකද වෙන්නේ එක වගේ පද දෙකක් තියෙනවා මේ මොකද විභේදන න්‍යාය පාවිච්චි කරේ හුඟක් වෙලාවට ප්‍රවිෂ්ඨ වෙන්න තියෙන හුඟක් වෙලාවට විභේදන න්‍යාය නේද ඒකට A ධන අන්න A වරක් A කියන්නේ සරසමයෙන් A වරක් A ඩොට් A කියන්නේ ඒමනේ ඒතර A B බා C අන්න අවශෝෂණ න්‍යාය අපිට පේනවා ඒකම A B බා ධන AC ඉච්ඡර දෙයක් නම් කරන්න දෙයක් නැහැ මෙතන එක වෙලාවෙම උත්තරේ ගන්න පුළුවන් අපි කියව තනි පදයක් තියද්දි හරිම ප්‍රබලයි කියලා. අන්න මේ හැම එකේම තියෙනවා ඒ වලට. මෙතනත් ඒ තියෙනවා, මෙතනත් ඒ තියෙනවා, මෙතනත් ඒ තියෙනවා. මෙතන ඒ තනියම ඉන්නවා අන්න. ඒ තනියම හිටියොත් ඒ තමයි ඉතින් කොහොමද උත්තරේ එන්නේ? මේ බලන්නකෝ. අනිත් ඒවත් ඒ තිබිලා හැම එකේම. ඒතර අපිට වරහණෙන් පිට මෙතන ගන්න පුළුවන් පුස්වාදකේ ඒ විදිහට ගත්තොත් එක ධන B බා C ධන මෙතන B බා ධන මෙතන C. තේරෙනවද? පද තුනේම A තියෙනවා. ඒ ගත්ත එක එළියට. හරිද? එතකොට අපි දන්නවා මේ එක ධන කොච්චර තිබ්බත් වැඩක් නැහැ. එකට මොන දේවල් එකතු වුණත් එක ධන තිබ්බොත් මම කිව්වා අවසාන උත්තරය 1 වෙන්නේ කියලා එතන. එහෙනම් මුළු වරහණ ඇතුළම 1 වෙනවා. මුළු වරහණ ඇතුළම 1 වෙනවා. එහෙනම් A වරක් 1. උත්තරේ A. ඒ ගත්තේ මෙතන න්‍යායන් කීපයක් පාවිච්චි කරන අනුපූරක න්‍යාය, මෙතන පොදුසාධකතු විභේදන න්‍යාය, අනුපූරක න්‍යාය, මෙතන සර්වසම න්‍යාය. සර්වසම විභේදන අනුපූරක. ඔන්න. ලේසි. ඒ ඔයගොල්ලන්ට තනියම හදන්න තව ගානක් දෙනවා. ඕකේ මං දීලා මං හිතලා ගානක් දෙන්න බලන්න මේ බලන්න. හිතලා ගානක්. ඒකේ ගේට් එක ආවෙන් එහෙමයි. මං ගේට් එකේ මතක තියාගෙන ඉන්නේ ඒ ගාන. නෝ ගේට් එකක් තියෙනවා. නෝ ගේට් එක මෙහෙම සම්බන්ධ වෙලා තාම ගේට් දන්නේ නැහැ වලා. ඒ නිසා මේක බලන්න එපා. මේ අපි ගමු AB කියලා. මම XY අපි AB ම නෙවමු. SY ගමු. මෙතනින් එනවා මේ පදේ ඉස්සරහ ලිව්වොත් මම මෙතන x bar ධන එනවා x ධන y bar එකේ සම්පූර්ණ භාගය. උකේමට වුණා. මම මෙහෙම අපිට දීලා තියෙන ගාන. x bar ධන x ධන y bar වල භාගයක ධන උඩ සම්පූර්ණ භාගයක. හරි මේකට උත්තරයි අපිට අවශ්‍ය.
බලන්න සුළු කරන්න ළමයි. එකම ආකාරය ගණන් හදන්න හොඳ නැහැ නේ. ඊට වෙනස් නේද? කණිම හදන්න ඕනේ මොකක්ද? හරි බලමු අපි. දැන් මේකට ඩිමෝගල් ලෝ එක තමයි දාන්න තියෙන්නේ. ඒක මෙතනදී ඩිමෝගල් ලෝ එක දාපුවම x ඩබල් බාර් කැපෙනවා. ඒක ලකුණු මාරු වෙනවා බාර් කැලේදී. මෙතන එනවා x දාන y බාර් වල ඩබල් බාර් කොහොම එන්නේ. එහෙම කරනවා ළමයි. ඒක ලකුණු මාරු වෙනවා. right. ඒක බාට බාර් අයින් වෙනවා ඩබල් නෙගේෂන් අපි ඩිමෝගල් න්‍යාය. මෙතනදී x bar x double bar කියලා කියන්නේ x මයි. ද්වි ප්‍රතිලෝම න්‍යායය අපි කියනවනේ. x බාට බා දිගින් සමාන නම් බාට බා කපනවා. ඒක මෙයාට මෙයාගෙන් එනවා. එතන මෙහෙම වෙනවා. අන්න. අවශෝෂණ න්‍යාය පාවිච්චි කරන්න පුළුවන් දැන් අපිට. x dot x ධන y bar. එහෙනම් මේ මෙතන අවශෝෂණ න්‍යාය කියන මේක x නේ. අවශෝෂණ න්‍යාය. එහෙනම් උත්තරේ x විදිහට අපිට ලැබෙනවා. තව ගානකට යමු. ඔයගොල්ලන්ට වෙනස් විදිහේ ගණන් ටිකක් තමයි ඒකට දෙන්නේ. ටිකක් වෙනස් විදිහේ ගණන් දෙන්න බලන්න මේ ගණන් ලියාගමු. මෙන්න මේ ගණන් ලියාගමු. හොඳ ගණනක්. a bar b bar c bar කොටම භාගයක ඇවිල්ලා සම්පූර්ණ භාගයකුත් වෙනවා. වරහණෙන් එළියේ C තියෙනවා. ධන. ආය පාරක් ඒ පදේම තියෙනවා. A bar B bar C bar ධන D. එහෙම තියෙනවා. ධන D. හරි හදන්න බලන්න මේක. ඔයාලා මෙතන වරහන තිබ්බා කියලා නැතා කියලා ඒක එච්චර හිතන්න එපා. වරහන තිබ්බද නැද්ද කියන එක ඒක ඕගොල්ලෝ වරහන තිබ්බත් නැත්නම් ඒක ඇන්ඩ් එකක් තියෙන්නේ. කෙනෙකුට ඕන නම් ඩිමෝගල් ලෝ එක දාන්න පුළුවන් මේකට අවශ්‍ය නම්. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ මේකෙදි. ඔයාලට තව න්‍යායක් පේන්න ඕන ඔක දිහා බලපන් ඊට වඩා පද ටිකක් ලොකුවට තිබ්බා. ඔයාලට තව න්‍යායක් පේනවා කියලා. මොකක්ද ඒ? සමතිරික්ත තා න්‍යාය පේනවද? එහෙම නැත්නම් අවශෝෂණ න්‍යායද? ඔය දෙක එකක් නේ පාවිච්චි කරන්නේ මෙතන. මේ බලන්න මෙතනක් තියෙන්නේ a bar b bar c bar සම්පූර්ණ භාගයක මෙතනත් ඒ පදේම ඒකමනේ තියෙන්නේ. ඒක මෙතන හිතන්න මේ සරලව අපි හිතන මේ මුළු පදේම a කියලා
මේ මුළු පදේම A කියලා නිකන් හිතන්න. AC ධන මේ මේක මේ තියෙන A මනේ. කොහොමද ඉපොත් මෙතන A නේද එන්නේ. මේක A කියලා හිතුවොත් ඔයා මෙතනත් තියෙන්නේ. AC ධන A. කියන්නේ A නෙන්නේ. එහෙනම් මෙතන මෙයා වරක් C. එහෙනම් මෙයාම නෙන්නේ. අපිට මේකම ආයෙ පාරක් ලියන්න පුළුවන්. A bar B bar C වල භාගික ධන D. එහෙනම් මෙතන අපි අවශෝෂණ න්‍යාය පාවිච්චි කරා. අවශෝෂණ න්‍යාය absorption law එක. ඊට පස්සේ ඔන්න ඩිමෝගල් law එක දාන්න වෙනවා දැන් නම්. ඩිමෝගල් law එක දාපුවම A double bar ධන B double bar ධන C double bar ධන D. ඒක බාට බා කැපෙනවා. එහෙනම් A ධන B ධන C ධන D. වඩා සුළු වෙන්නේ නැහැ. හරි හිතලා මම ගානක් දෙන්නයි යන්නේ. ඔයගොල්ලන්ට හිතලා මම ගානක් දෙනවා. මේ බලන්නකෝ. ඒතකොට න්‍යායන් කීපයක් භාවිතා කරන්න වෙනවා මේකදී. හරි. මෙන්න මේ ගාන ලියාගන්න. AC බාධන AC බාධන AB බා කියලා හිතන්න. AB බාධන ABCD ධන A bar D ධන D. හරි. ලියාගන්නකො. A bar ABCD ධන A bar D. නිකන් ලියාගන්න. හිතලා දුන්නේ ගානක් බලන්න. සුළු කරන්න බලන්න. ඔය කැමැති ක්‍රමයකට. සමහර කෙනෙකුට අඩු පියවර ගානකින් හදන්න පුළුවන්. ඒගොල්ලෝ භාවිතා කරන න්‍යාය අනුව තමයි තීරණය වෙන්නේ. මොකද ක්‍රම කීපයකට හදන්න පුළුවන් මේ වගේ ගානක්. එකම ක්‍රමයකට හදන්න එහෙම කියක් නැහැ. ඒගොල්ලෝ භාවිතා කරන න්‍යාය අනුව පියවර සංඛ්‍යාව වෙනස් වෙනවා. හැබැයි නිවැරදිව අදාළ ගැළපෙන න්‍යායන් භාවිතා කරන්න ඕන. හරි ළමයි හදමු බලන්න. ක්ලෝස් කරන්න ඕනේ. ක්ලෝස් කරලා වැඩි කරනවා. හරි බලන්න හදන්න ළමයි. WhatsApp එකට. හරි මේ බලන්නකෝ. මෙතනදී මොකක්ද අපිට ගන්න පුළුවන්? මෙතන එක තමයි අවශෝෂණ න්‍යාය පාවිච්චි කරලා මෙතන D ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි ඒක ලියන්නම්කෝ. මොන මේ පැත්තෙන් හදුවොත් වෙන න්‍යායක් පාවිච්චි කරන්න පුළුවන්. සමතිරික්ත න්‍යාය පාවිච්චි කරන්න පුළුවන්. සමතිරික්තා න්‍යාය. ඒතර මෙතනදී මේ බලන්න
මෙතන අපිට ගන්න පුළුවන් මේ මම මේක ඔබ්සර්වේෂන් එක ගන්න නැතුව මම මේ පැත්තෙන් ගන්නම් AB බා මේ දෙකටම බා එක වැටලා තියෙනවා. මෙතනත් AB තියෙනවා. අපි දන්නවා මේ A බා AB කිව්වොත් මෙයා කැපෙනවනේ. මෙයා අයින් වෙනවනේ. එහෙනම් මෙතන AB අයින් වෙනවා. ඒතර අපිට එනවා මෙතන මෙහෙම AB බා ධන CD සමතිරික්ත න්‍යායෙන් ගත්ත එක සමතිරික්තතා න්‍යාය. සමතිරික්තතා න්‍යායෙන් මෙන්න මේ AB අයින් වුණා. හරි. ඒතර අපි න්‍යායන් දෙකම එකම පියවර එක ගන්න නැතුව අපි ඊගා පියවරේ මේකෙන් අයින් කරමු. ඒක සමතිරික්තතා න්‍යාය. හරි. ඒතර ඊගාවට AB බා එහෙම තියද්දි CD තියද්දි මෙතන බලන්න D ධන D බා මේ පද දෙකෙම D තියෙනවා. අවශෝෂණ න්‍යාය පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් මෙතන මේ මුළු පදෙම D වෙනවා. අවශෝෂණ න්‍යාය. ආයි නැවත අපිට අවශෝෂණ න්‍යාය පාවිච්චි කරන්න පුළුවන් මේ CD ධන D. ඒක D වෙනවනේ. AB බා ධන D අවශෝෂණ න්‍යාය. මේකට සුළු වෙන්නේ නැහැ නේ. මෙතන තියෙනවා. හරි අපි මේ ගාන හදාගමු. අද අපි මෙන්න මේ ගාන හදමු. බලන්න. මේක අපි ගමු අපි පේපර් එකේ බලන්න. ඔයගලට මම දුන්නා ප්‍රශ්න 50 එක එකට වෙනස් ප්‍රශ්න තමයි මම මේ බලන්නේ. 48 වෙනි ප්‍රශ්නේ. 48. ඒක 48 වෙනි මෙහෙමයි තියෙන්නේ. ඔයගලන්ට දීලා තියෙන ප්‍රශ්න 50ක මම ප්‍රශ්න ටිකක් දුන්නද? 48 වෙනි ප්‍රශ්නේ බලන්න. හතලිස් අටවෙනි ප්‍රශ්න අපිට කියනවා මෙහෙම A බා B ධන AC බා මේ දෙකටම C බා කියනවා සම්පූර්ණ මේ සමස්ත එකටම සමස්ත පදයකට බායක වෙනවා නිගේෂන් එක. එහෙනම් A බා B ධන AC බා සම්පූර්ණ බා. right බලන්න මේක හදන්න. හරි. ඒතර මෙතනදී ඩිමෝගල් ලෝ එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ අනුව අපිට A බා B dot AC බා ඩබල් බා. ඩබල් නිගේෂන් එනවා ඩිමෝගල් න්‍යාය. ඩිමෝගල් න්‍යාය පාවිච්චි කරාට පස්සේ දැන් අපි මෙතන ඊගාව මොකද්ද? මේ බාට බා අයින් වෙනවනේ. ද්වි ප්‍රතිලෝම න්‍යාය. අපිට එනම් මෙහෙම ලියන්න පුළුවන්. A බා B මේ පදේ මුකුත් වෙන්නේ නැහැ. මෙතන AC කියලා ලියන්න පුළුවන්. බාට බා අයින් වෙනවනේ කැපෙනවා. බාට බා කැපෙනවා. කියලා හිතන්න පුළුවන්. ද්වි ප්‍රතිලෝම න්‍යාය.
ද්වි ප්‍රතිලෝම න්‍යාය. එතකොට මෙතනදී දැන් මේ අපිට මේ කොහොමද ඉතින් වෙනස් තියෙන ගෑන් එකනේ තියෙන්නේ. හරි. දැන් මෙන්න මෙතන නැවත ඩිමෝගල් ලෝ එක පාවිච්චි කරන්න පුළුවන් අපිට මෙතන. එහෙනම් A ඩබල් බාර් ධන B බාර් මේ පදක වෙනම AC කියලා තියමු එළියේ. right. එතකොට බාට බාක වෙනවා A B බාර් AC. ඊට පස්සේ දැන් මොකද කරන්නේ මේ AC එකෙන් මේ වරහන් ඇතුළ and නම් විභේදනයයි පාවිච්චි කරන්න පුළුවන්. මේකෙන් මේ ගුණ කරනවා. ඊට අපිට AAC AC එකෙන් AAC දෙනවා AC ABC බාර නැත්නම් AC B බාර්. අපිට ඕන විදිහට ලියන්න පුළුවන් ප්‍රශ්න නැහැ. AC B බාර්. so මෙතන AAC කියලා කියද්දි එක වගේ දෙන්නෙක් නේ. A වරක් A කියන්නේ Aමයි. AC ධන AC B බාර්. අනේ AC පොදු සාධකයේ විභේදන න්‍යාය පාවිච්චි කරන්න පුළුවන්. AC ගන්නවා එළියට. එතකොට අපිට වරහන් ඇතුලේ එක ධන B බාර්. නැත්නම් කෙලින්ම අවශෝෂණ න්‍යාය කියලා හිතලා කෙලින්ම AC ගන්න පුළුවන් අවසන් උත්තරේ විදියට. නේද? ඒතර උත්තරේ එනවා AC වරක් එක AC උත්තරේ. නැත්නම් ඔයාලට කෙලින්ම මෙන්න මෙතනදී අවශෝෂණ න්‍යාය කියලා කෙලින්ම AC අවසන් උත්තරේ විදියට ගන්නත් පුළුවන්. මොකද මෙතනත් AC තියෙනවා. මෙතනත් AC තියෙනවනේ. යම් කිසි පදයක් ගන්න යත් එක්කලා තව පදයක් කියන යමයි. හරි එහෙනම් ළමයි මම මෙතනින් අද මේ ටික ඉවර කරනවා. අපි ඊගව දවසේ අලුත් කොටසකට එනවා මේ පාඩමට අදාළව. දැන් ඔයගොල්ලෝ මේකේ මම ගණන් 50ක් දීලා තියෙනවා. ඔයගොල්ලන්ට මේ පේපර් එකේ ඒකේ 50 ගණන් 50 මම ඔයගොල්ලන්ට ගණන් 50 දාලා තියෙනවා. ඒකේ අපි හැදුවේ ගණන් කීපයක්. ඉතුරු ගණන් ටික ඔයගොල්ලෝ හදලා මේකට උත්තර දැම්මක් කමක් නැහැ. නැත්නම් යම්කිසි ආකාරයක ගැටලුවක් තිබ්බොත් ඔයගොල්ලෝ මට කියන්න. මේසි ගණන් ටිකක් තියෙන්නේ. මේවා අනිවාර්යයෙන්ම හදන එක අතිශය වැදගත් වෙනවා. මොකද සුළු කිරීම කරන්න වෙනවා අපිට. මිනිමයිස් ෆ්ලෝ ඉස්සරහට සාරද්වාර වල මිනිමයිසින් කරන්න හැම මේක හොඳ සුළු කිරීම පිළිබඳ දැනුමක් අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ ටික අනිවාර්යයෙන්ම හැම ගානක්ම හදන්න. ගැටලු තියෙනවා නම් WhatsApp එකට group එකට දාන්න පුළුවන් ඔයාලට. හරි. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. අපි ඉතින් අද දවසට අදාළ කොටස ඉවර කරනවා.